समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම තාමත්ම වටිනා ශ්‍රේෂ්ඨතම පින්කමකට පින්බර දායකත්වයක් ගත්තා. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ඊ타ත්ම නිවැරදි උත් සත්‍ය උත් පරම සත්‍ය උත් ඒ දේශනාවන් තමුණුත් ශ්‍රවණය කරන අතරේ ප්‍රඥා නාලිකාව උපකාර කරගෙන ලංකා පුරා විසිරී සිටින සදහැවතුන්ගේ ලෝකේ පුරා විසිරී සිටින සදහැවතුන්ගේ ධර්ම අවබෝධය පිණිස ධර්ම දානමය පින්කමක් වශයෙන් සිද්ධ කරලා ඉරස් කරගන්න අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින්ගෙන් අරමුණු කීපයක් තියෙනවා. ඒ අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්නට ඒ සඳහා පින්බර දායකත්වය දියතලාව කහගොල්ලේ නම්බර 47 හි පදිංචි උපාලි විජේකෝන් උදේනි ටිකිරි කුමාරි දික්කාපිටිය සචිනී නවෝද්‍යා විජේකෝන් යන අය විසින් මෙම උතුම් ධර්ම දානය සඳහා දායකත්වය දරලා තියෙනවා. අරමුණ අපවත් වී වදාළ දික්කාපිටියේ ප්‍රේමරතන නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටත් දියතලාව කහගොල්ලේ පදිංචිව සිටි පරලොවසපත් කිරිබණ්ඩා විජේකෝන් පියාණන්ටත් ඩී.එම්.ජේ නෝනා මෑණියන්ටත් ප්‍රේමසිරි ගජනායක සහ රවීන්ද්‍ර කීරවැල්ල යන සහෝදර දෙපළටත් එම්.එම්. බණ්ඩාර මණිකා කිරි අම්මාටත් දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දැනට සුජීවත්ව සිටින උක්කුබණ්ඩා දික්කාපිටිය පියාණන්ටත් ඩී.එම්. ඥානවතී මෑණියන්ටත් දෙපාර්ශ්වයේම සියලුම සහෝදර සහෝදරියන්ට සහ දූ දරුවන්ටත් ලෝවාසීන් සියලු දෙනාත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. පූජනීය තපෝවන ආර්යද ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට මේ පුණ්‍ය කුසල අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. පෙතු බෝධියකින් නිවන් අවබෝධ වේවා. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවන් ඇතිවයි මේ දානමය ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඒ සඳහා මාතෘකාවක් වශයෙන් නම් විශේෂ දෙයක් නැති නිවන සඳහා උපකාර වන දහම් කරුණු කීපයක් පහදා දෙන්න කියන කරුණුයි තියෙන්නේ. ඉතින් අපි සෑම කෙනෙක්ම හොයන්නේ බෞද්ධ වශයෙන් ධර්මයේ යම් ආකාරයකට තේරුම් ගත්ත පිරිසක් වශයෙන් අපි සෑම කෙනෙක්ම හොයන්නේ නිවීමක්, නිවනක්. පැවැත්මක් නෙමෙයි, නැවැත්මක්. සසරක් නෙමෙයි, සසරෙන් මිදීමක්. මොකද සසර පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තුළ යම් තාක් දුරට තේරුම් අරගෙන තියෙනවා මේකේ අර්ථයක් නැහැ කියන එක. ප්‍රයෝජනයක් නැහැ කියන එක. ඒ නිසා නැවැත්මක් හොයනවා. නිවීම කියන්නේ නැවත ඇති නොවන තැන. නිවීම. යම් තැනක හටගත්තොත් ඒ හටගන්න හේතුන්ගෙන් හේතු අයින් කළොත් හටගන්නේ නැහැ කියන කාරණයයි දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ. හේතු අයින් කළොත් ඵල නිරුද්ධයි කියන කාරණය. ඵලය තමයි දුක. හේතුව තමයි සමුදය එවත් තෘෂ්ණාව. තෘෂ්ණාවගේ අවසානය දුකේ අවසානයයි. ඒ කියන්නේ නිවනයි. ඒට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ උතුම් දහම අපට දායාද කළා නම් දැන් අවුරුදු
2600 ගණනක් වෙනවා. ඉතින් තවමත් අපි මේ 2600 ගණනක් තුල නෙමෙයි අපි අවුරුදු 100ක් ඇතුළත තමයි අපේ ජීවිතය. එහෙනම් මේ 2600ක් තුලත් අපි කොහේ හරි ඉන්නේ ඇති. හිටියා කොහේ හරි. ධර්මය ඇහෙන්නත් ඇති. හැබැයි අවබෝධ කළේ නැහැ. තේරුම් ගත්තේ නැහැ. වැටහුණේ නැහැ. ඒ නිසා ඒ පුරුද්ද ඇතුව වර්තමාන භවයට ආවා. හැබැයි ඒ පුරුද්ද ඇතුව ආවේ. ඒ නිසා තමයි අදත් මේ ආකාරයට මේ ධර්මය ශ්‍රවණය කරන්න වාඩි වුණේ. නිවීම සඳහා හා පැවැත්ම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පැවැත්ම සඳහා තියෙනවා පරිශ්‍රණයක්. නිවීම සඳහා තියෙනවා පරිශ්‍රණයක්. ලෝකේ පරිශ්‍රණ දෙකයි. එකක් ආර්ය පරිශ්‍රණය අනිත් එක අනාර්ය පරිශ්‍රණය. ආර්ය පරිශ්‍රණය දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒ තාක්කල් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ ආර්ය පරීක්ෂණය තුලින් අවබෝධ කරගන්න ධහම දේශනා කරන තුරු ලෝකය කරන්නේ අනාර්ය පරිශ්‍රණය. ඉතින් බුදුදහම විවෘතව පැවතිලත් අවුරුදු 2600 ගණනක් පුරාවට නොකඩී නොසෙන්දී අරගෙන ආව මහා සංඝරත්නය මුක පරම්පරාවෙන් හා පොත්පත්වල ආධාරයෙන් ඒත් අපට තේරුන්නේ නැත්තේ වැටහුන්නේ නැත්තේ අපි කෙරුවේ ආර්ය පරිශ්‍රණය නෙමෙයි. අපි මෙතෙක් කල් කෙරුවේ අනාර්ය පරිශ්‍රණය. අනාර්ය කියන්නේ අර්ථයක් නැහැ, තේරුමක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ, වැඩක් නැහැ. ඒකට තියෙන අනාර්ය පරිශ්‍රණය. ආර්ය පරිශ්‍රණය තුළ නිවීම තියෙනවා. දැන් නිවීම සඳහා දේශනාවක් නෙවෙයි කියන්නේ. එහෙනම් අපි දැන් මෙච්චර කාලයක් අපි පවත්වාගෙන ආපු කරගෙන ආපු අනාර්ය පරීක්ෂණය වෙනුවට මෙතන ඉඳලා කරන්න වෙන්නේ ආර්ය පරීක්ෂණය. නිවීම නම්. ඉතින් බලමු අපි බුදුරජාණන් වහන්සේගේම දේශනා තුළින් මේ පරිශ්‍රණ දෙක. ලෝකේ පරිශ්‍රණ දෙකයි. තථාගත දහම හැර වෙන යම් ඕනම දෙයක් පිළිබඳව යම් කිසි කෙනෙක් පරීක්ෂණ කරනවා නම් හොයනවා නම් පරිශ්‍රණය කියන්නේ සොයනවා, සෙවීම තමයි පරිශ්‍රණය කියන්නේ. සොයනවා නම් තථාගත දහම හැර යම් දෙයක් තුලින් යම් දෙයක් හොයනවා නම් ඒක අනාර්ය පරිශ්‍රණයක්, අර්ථයක් නැති. එදා භික්ෂුන් වහන්සේලාට කතා කරනවා මහණෙනි මේ ලෝකේ පරිශ්‍රණ දෙකක් තියෙනවා. එකක් අනාර්ය පරිශ්‍රණය, එකක් ආර්ය පරිශ්‍රණය. මහණෙනි අනාර්ය පරිශ්‍රණය මොකක්ද? අනාර්ය පරිශ්‍රණය තමයි යම් කිසි කෙනෙක් මේ ಜಾති ස්වභාවය ඇතුව ඉඳගෙනම නැවත ಜಾති ස්වභාවයම ඇතිවන දේවල් හොයනවා. ಜಾති කියන්නේ පහළ වුණා, සකස් වුණා, හටගත්තා. දැන් වර්තමානයට ආවනේ අපි. ಜಾති පහළ වුණානේ වර්තමානයට. හටගත්තානේ. නාම රූප දෙකක ක්‍රියාවක්. එහෙනම් ಜಾති ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවතත් ಜಾති ස්වභාවයෙන් යුක්තම දේවල් හොයනවා. ඒ මොනවාද? ඒ තමයි චෙත්තතු හොයනවා. ඉඩකඩම් හොයනවා. නිවාස හොයනවා. මිල මුදල් හොයනවා. ආභරණ හොයනවා. අඹදරුව හොයනවා. ඇත්තු හොයනවා. අස්සය හොයනවා. එළුව, කුකුල්ලු, බැටළුව, හරක් හොයනවා. දැන් මේ හොයනවා. ද වර්තමාන භාවයේ මේවා හොයනවද නේද? මහණෙනි මේ අනාර්ය පරිශ්‍රණයයි. යම් කිසි කෙනෙක් මේ අනාර්ය පරිශ්‍රණය තුළ ඒ ඇත්තු, අස්සය, කුකුල, එළුව, හරක්, බැටළුව, සත්තු තරන්නේ මේ කෙත්තතු යාන වාහන ඉඩකඩම් ආභරණ සම්පත් දීපල මිල මුදල් එයාලා නැවත හොයනවා නම් නැවත ඒ පිළිබඳව නම් පරීක්ෂණ කරන්නේ ඒ තුල තණ්හා මනස පැටලිලා තියෙන තෘෂ්ණාවත් එක්ක. ඒ තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනස එහෙනම් ಜಾති ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවත ಜಾති ස්වභාවයෙන් යුක්තම තරක් හොයනවා.
නැද්ද? ජාති ස්වභාවයෙන් යුක්තම. ඒතකොට ජාතිය සැපයි. දැන් වර්තමාන භාවය සුගතියක් හැටියට දේශනා කරා. කාම භාවයේ එක්තරා සුගතියක් හැටියට මනුසාත්ම භාවය. සුගති 7යි, දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි. නමුත් අපි දැන් මේ සුගතියක් හැටියට බුදුරජාන් වහන්සේත් හඳුන්වපු මේ මනුස්ස ලෝකෙත් අපට පේනවනේ දැන්. මොනතරම් දුක්ද තියෙන්නේ, කරදරද තියෙන්නේ, බාධකද තියෙන්නේ, උපද්‍රවද තියෙන්නේ, සෝතැවුල්ද තියෙන්නේ, හැඬීම් වැළපීම්ද තියෙන්නේ. කැමති දේවල්ම ලැබෙනවද, අකමැති දේවල් ලැබෙන්නේ නැද්ද? ප්‍රිය පුච්චරයන්ගෙන් වෙන් වෙනවා, අප්‍රියයන් හා එක් වෙන්න වෙනවා. දැන් මේ සියලුම ස්වභාවයන් දැන් මේ වර්තමාන භවයේ තියෙනවා. ඒක ජාති දුක්ඛනේ. මේ ඉපදීමේ ඉඳන්නේ ඔක්කොම. මේක කවන්න ඕනේ, පොවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, නැකිටවන්න ඕනේ, ඇවිද්දවන්න ඕනේ, බෙහෙත් සපයන්න ඕනේ, අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ, සතා සර්පයාගෙන් ආරක්ෂා කරන්න ඕනේ, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ. දැන් මේක වදයක් නෙමෙයිද? පීඩනයක් නෙමෙයිද? කරදරයක් නෙමෙයිද? දුකක් නෙමෙයිද මේක? පුජ්‍යලයකුත් නැති, සත්‍යයකුත් නැති, කෙනෙකුත් නැති සම්මුති වශයෙන් කෙනෙක් හදාගත්ත මනසින් පරමාර්ථ වශයෙන් ලිහලා බලපුවාම නැති කිංච කිසිවක් නැහැ. පරමාර්ථ වශයෙන් බලපුවාම ශුන්‍යයි, අනාත්මයි, අනිත්‍යයි, දුකයි. තමන්ගේ වශයෙන් පවත්වන්නත් බෑ. තමන්ට අයිති දෙයක්වත් නෙමෙයි. ක්ෂණයක් පාසා නැසෙන දෙයක්. ඔය ටික නොතේරෙන තාක්කල් අර ඇත්තුත් වෙනවා, අස්සයත් වෙනවා, හරකුත් වෙනවා, එළුවොත් වෙනවා, බැටළුවොත් වෙනවා, කුකුල්ලුත් වෙනවා. ඒ හරකුත් වෙනවා, ඉඩකඩනුත් වෙනවා, ගෙවල් දොරවනුත් වෙනවා, යාන වාහනත් වෙනවා, මිල මුදලුත් වෙනවා, ආභරණත් වෙනවා. ඒවා පැලඳගෙන අනිත්‍යයට මානයත් පෙන්නනවා. වස්තු සම්පත් දේපල සියල්ල රැස් කරනවා. මනස තෘෂ්ණාව එක්ක නෙමෙයිද පැටලිලා තියෙන්නේ? තණ්හාවත් එක්ක නෙමෙයිද මනස පැටලිලා තියෙන්නේ? මහණෙනි මේ අනාර්ය පරිශ්‍රණයයි. අනාර්ය පරිශ්‍රණය. ඒ කියන්නේ අර්ථයක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ, වටිනාකමක් නැහැ. දැන් අතීත භවයෙන් වර්තමාන භවයට මොනවද ගෙනාවේ? එහෙනම් අර්ථයක් තියෙනවා. පෙර භවයේ හෝ ඊට පිට භවවල අපි රැස් කරපු වස්තු සම්පත්, ගෙවල් දොරවල්, ඉඩ කඩන්, හරක බාන කෙත්තොත් ඔය මොනවා හරි දෙයක් වර්තමාන භවයට අරගෙන ආවනම් එහෙනම් අර්ථයක් තියෙනවා. ඇඳුමක් ගන්න නැතුණේ ආවේ. යන්නෙත් එහෙමනේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන අනාර්ය පරිශ්‍රණ. ඒත් කමන්නේ පුජ්‍යලෙක් ඉන්නවනම්, විඳින්න කෙනෙක් ඉන්නවනම්. පුජ්‍යලෙක් ඉන්නවද? ක්‍රියාවක් තියෙනවා. නාම රූප දෙකක. ක්‍රියා පහක් තියෙනවා. නාම ධර්මයන් හතරක ක්‍රියාවක් හා රූප ධර්මයන්ගේ ක්‍රියාවක්. ඕකට නෙමෙයි තෘෂ්ණාව. ඕක රැක ගන්න, ওই නාම රූප දෙක ආරක්ෂා කර ගන්න, රැක ගන්න. ඕක තව දවසක් හරි පවත්වන්න නෙමෙයිද තෘෂ්ණාව? ඒ සඳහා නෙමෙයිද අර වස්තු සම්පත් දීපල ඔක්කොම ලං කරන්නේ, එකතු කරන්නේ, පොදි බදින්නේ? ඉතින් ಜಾති ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවතත් ಜಾති ස්වභාවයෙන් යුක්තව දෙයක් හොයනවා. පරිශ්‍රණය හරිද? ආර්යද අනාර්යද? අනාර්ය පරිශ්‍රණයයි. ඉතින් අනාර්ය පරිශ්‍රණය නම් තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසට කර්ම තමයි හම්බෙන්නේ. තණ්හාවත් එක්ක පැටලිච්ච මනසට මොනවද හම්බ වෙන්නේ? කර්ම. හැබැයි කර්ම පින් පුඤ්ඤාභිසංකාර, පව් අපුඤ්ඤාභිසංකාර, අනිජ්ජාභිසංකාර ධ්‍යාන. ඔය තුන තමයි හදන්න තියෙන්නේ. තෘෂ්ණාව නිසා. එහෙනම් මනස පැටලිලා තියෙන තෘෂ්ණාවත් එක්ක ඒ අනුව කෙලසෙනවා සිත. තෘෂ්ණාව කියන්නේම ක්ලේශයක්. ඒ තුල සිත දූෂ්‍ය වෙනවා, කිලිටි වෙනවා, විනාශ වෙනවා. ඒ තුල කර්ම කරනවා. කර්ම කරලා බිත්තරයක් ඇතුළට යනවා. දැන් නම් මේ පාර නම් ආවේ මව් කුසේනේ. බිත්තර ඇතුළේ කීපාරක් ගිහින් යද්ද? කුණු කාණු පල් වතුර වල කීපාරක් ගිහිල්ලාද? ඕපපාතිකව කොච්චර ප්‍රතිසන්දි අරන් යද්ද? නිරේ අටමහා නිරේ සංජීව කාල සූත්‍ර සංඝාත රෞරවය මහා රෞරවය තාපය මහා තාපය අවීචිය. මේ පෘථිවියට යොදුන් 15000 පිටින් තියෙන පළවෙනි එක, දෙවෙනි එක එතන ඉඳලා යොදුන් 15000යි. ඒ ආකාරයෙන් අටමහා නිරයක් තියෙනවා. ඔය හැමතැනම මේ විදිහට අවීචියෙත් ඉඳලා තියෙනවා අපි. ඒකට සම්බන්ධ ශාඛා 128ක් තියෙනවා. 136ක් නිර තියෙනවා.
ඔය හැමතැනම ඇවිදලා තියෙනවා. මෙහෙම මොන හරි අරන් ගියාද? මේ අනාර්ය පරිශ්‍රණය කරලා මෙහෙම මොන හරි අරන් ගියාද? දිව්‍ය ලෝකෙට යනකොට මෙහෙම මොන හරි අරන් ගියාද? හැබැයි එහෙනම් ගෙනියන්න ඕනේ නැහැ ඔක්කොම තියෙනවා. ඒකින්ද ඕනේ ගෙනියන්න. වෙන කිසිම තැනකට යන්න බෑ. මේ කිසි දෙයක් වර්තමානයේ රැස් කරන, එකතු කරන, පොදි බඳින, ගොඩ ගහන මේ කිසි දෙයක් අරගෙන ඊගා භවයට යන්න බෑ. එහෙනම් අපි කරන්නේ මෙච්චර කාලයක් කෙරුවේ ආර්ය පරිශ්‍රණයද අනාර්ය පරිශ්‍රණයද? අනාර්ය පරිශ්‍රණය කෙරුවේ. ඒ අනාර්ය පරිශ්‍රණයේ ප්‍රතිඵල නිසා තමයි අපි තිරිසන් වෙල ඉපදුනේ. പ്രേත ලෝකවල ඉපදුනේ. නිරේ ඉපදුනේ. අනාර්ය පරිශ්‍රණයම කරලා. එහෙනම් වර්තමානයේ මනුස්සාත්ම භාවයක් ලබාගෙන ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ධර්මය නිවැරදිව දේශනා කරන ස්වාමින් වහන්සේලා ප්‍රමාණ ඉන්නවා. එහෙනම් සම්බුද්ධ ශාසනයක් පවතිනවා. මනුස්සාත්ම භාවයක් ලැබලා තියෙනවා කියන දේ තේරෙනවා. මේ තවදුරටත් කරන්නේ අනාර්ය පරිශ්‍රණය නම් ධර්මයෙන් ඇති වැඩේ මොකක්ද? ධර්මයේ යටයයි. අපි භවයේ සැරිසරයි. මිදෙන්න බෑ. ආර්ය පරිශ්‍රණයක් තියෙනවා. දැන් ಜಾති ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන එහෙනම් ಜಾති ස්වභාවයක්ම හොයනවද නැවත? ඒක අනාර්ය පරිශ්‍රණය. ජරා ස්වභාවයෙන් යුක්ත නැද්ද දැන් මේ මොහොත වෙනකොට? ජරාවටපත් වෙලා නැද්ද? කෙස් ටික සුදු වෙලා හැලිලා පොපුරලා වැටිලා නැද්ද? දත් ටික හැලිලා හැම ඇකිලිලා ඇස්පෙනීම දුර්වල වෙලා නැද්ද? කන්නඩි දැම්ම ඊට පස්සේ කාච දාන්න වෙනවා. දැන් මේ දිරනවා නේද සෑම අවස්ථාවක? හිසේ ඉඳලා පාදාන්තය දක්වාම සෑම කොටසක්ම දිරන්නේ නැත්තම් වකුගඩුවක් බද්ධ කරන්නේ මොකටද? බයිපාස් කරන්නේ ඇයි? දිරන්නේ නැත්තම් අයින් කරන්න ඕනේ නැහැ නේ එක කොටසක්වත්. නිරන්තරයෙන් ජරාවටපත් වෙනවා. එහෙනම් ජරාවටපත් වෙන ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවතත් ජරාවටපත් වෙන ස්වභාවයක්ම හොයනවද? අනාර්ය පරිශ්‍රණය. ඒ ජරා ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවතත් ජරා ස්වභාවයෙන් යුක්තම තනක් දෙයක් හොයනවා නම් ඒකට උපකාර කරනවා ඔය කෙත්වතු ඉඩකඩම් යාන වාහන මිල මුදල් හරකබාන ඇත්තු අස්සයෝ අලි එතකොට කුකුළු හරක් දේව සම්පත් හැටියට හදාගෙන තියෙන්නේ. ඒවමද හොයන්නේ? ඒවම නම් හොයන්නේ පරිශ්‍රණයේ අනාර්යයි. ආර්ය නැහැ. ජරා ස්වභාවයක් තියෙනවනේ. කැමැතිද ඒකට? නෑ අකමැති. ඉතින් අකමැති දුකටනේ. ඉතින් දුකට අකමැති නම් නැවත දුක් උපදවන දෙයක්ම හොයනවා නම් පරිශ්‍රණය වැරදිනේ. පරිශ්‍රණය හරි නැහැ. ඒ තමයි අනාර්ය පරිශ්‍රණය කිව්වේ. ව්‍යාධි ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවතත් ව්‍යාධි ස්වභාවයෙන් යුක්තම තනක් හොයනවා. දිව්‍ය ලෝකේ ව්‍යාධි නැහැ, ජරාවක් නැහැ. රූපාවචර බ්‍රහ්ම ලෝකෙත් ව්‍යාධි නැහැ, ජරාවක් නැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝකෙත් ව්‍යාධිත් ජරාවක් නැහැ. අනිත් සෑම තැනකම තියෙනවා. දිව්‍ය ලෝකයයි රූපාවචර බ්‍රහ්ම ලෝකයයි අරූපාවචර බ්‍රහ්ම ලෝකයයි හැර අනිකුත් සියලුම තැන්වල තියෙනවා. പ്രേත ලෝකය, නිරය, තිරිසන් ලෝකය, මනුස්ස ලෝකය. දැන් මනුස්ස ලෝකයේ සුගතියක් වුණත් ව්‍යාධි නැද්ද? දැන් මාස් එක දාන් ඉන්නේ. දැන් තියෙන ව්‍යාධියට බයනේ. දැන් රහතන් වහන්සේ දාන්නේ ඔක. ඒ ආර්ය පරිශ්‍රණය කරලා තියෙන්නේ. බය නැහැ. දැන් සංස්කාර අතහරින්න ඕන ආයු සංස්කාරය දැන් අතහරින්න ඕන දැන් අතහරිනවා. දැන් බයටනේ ඔක දාගන්නේ. එහෙනම් අනාර්ය පරිශ්‍රණය තාම කරන්නේ අපි. ඒක ඇත්ත. ආර්ය පරිශ්‍රණය කළා නිවැරදිව චතුරාර්ය සත්‍ය අවබෝධ කරා නම් ඒ ඥාන ටික නිවැරදිව උපදවා ගත්තා නම් අවශ්‍ය නැහැ. දැන් ඕන දැන් ආයු සංස්කාරය අතහැරිය පිරිනවම් පෑවා. ඒකට කියන්නේ අනුපාදා පරිනිර්වාණය. මහණෙනි මම උපාදාන සහිත පිරිනිවීමක් පනවන්නේ. අනුපාදා පරිනිර්වාණයක් මම පනවන්නේ. අනුපාදා කියන්නේ උපාදාන රහිතයි. උපාදානයට හේතුව තෘෂ්ණාවනේ. තණ්හා උපාදාන. දැන් තෘෂ්ණාව එක්කනම් මනස පැටලිලා තියෙන්නේ අර ව්‍යාධි ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන ව්‍යාධි ස්වභාවයෙන් යුක්තව තනක් හොයනවා නම් ඒක අනාර්ය පරිශ්‍රණය.
ඒතර අනාර්ය පරිශ්‍රණය කියන්නේ තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසයි. පෙර භවයේ තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනස නෙමේද වර්තමාන භවයේ උරුම කලේ. පෙර භවයේ තෘෂ්ණාව සහ මුලින් අවසන් කළා නම් අපි වර්තමාන භවයට එනවද? නෑ. එයි 108 ආකාර තෘෂ්ණාවගේ අවසානයේ නිවනයි. එයි 108 ආකාර තෘෂ්ණාවගේ අවසානයේ නිවනයි කිව්වේ කර්ම හැදෙන්නේ. කර්මයක් සකස් වෙනවද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ ත්‍රිවිධ ආකාරයේ යම් කර්මයක් සකස් වෙනවද? ඒ සියලු කර්ම සකස් වෙන්නේ තෘෂ්ණාව නිසා, චන්දරාගය නිසා, ආශ්‍රව නිසා, ඇලීම නිසා. බලන්න හොඳට කල්පනා කරන්න. හොඳට හොයලා බලන්න නැද්ද කියලා. ඇලෙන තැනවා නම් ඒක රැක ගන්න ඕනේ. ඒක රැක ගන්න නම් කර්ම කරනවා. එතකොට ඇලෙන තැනට කිව්වේ තණ්හා. එහෙනම් තණ්හාවෙන්ද කර්ම කරන්නේ. තෘෂ්ණාව ශේ කළාම කර්ම කරන්නේ. එතකොට තෘෂ්ණාව ශේ කරන්න නම් ආර්ය පරිශ්‍රණය. එතනට එන්න ඕනේ. මරණ ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන මරණ ස්වභාවයෙන් යුක්තවම තනක් හොයනවා. නොමරණ තනක් කොහෙද තියෙන්නේ? අටමහා නිරේ තියෙනවද? තිරිසන් ලෝකයේ තියෙනවද? പ്രേත ලෝකයේ තියෙනවද? දිව්‍ය ලෝක 6 නේවට ආයුෂයක් තියෙනවා. මරණය එතනිනුත් ආයුෂත වෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක වලට ආයුෂයක් තියෙනවා. අරූප තල වලට ආයුෂයක් තියෙනවා. එහෙනම් ඒ සෑම තැනකම මරණ මනුෂ්‍ය ලෝකේ වේලාවකුත් නැහැ, ස්ථානිකුත් නැහැ, දිනයකුත් නැහැ, ආකාරයකුත් නැහැ. මරණයට වේලාවක් එහෙම හදාගන්න. අර ගුරුනාංශට කියලා වේලාවක් හදාගන්න. දෙන්නේ හදන්න බෑ කාට. වේලාවක් නැහැ, දිනයක් නැහැ, ස්ථානයක් නැහැ, ආකාරයක් නැහැ. හැබැයි එකක් දන්නවා, මැරෙනවා. නැද්ද? එහෙනම් මැරෙන ස්වභාවයෙන් යුක්තව ඉඳ කවුද කැමති මැරෙන්න? කවුද මැරෙන්න කැමති? රාතන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. මං කිව්වේ කියන ආයු සංස්කාරය අතහරින්න ඕන. දැන් ආයු සංස්කාරය අතහැරියා. එතනින් මෙහා ඉන්න සියලු දෙනා අනාගාමී පුච්චරියොත් ඉතින් ප්‍රශ්නයක් නැහැ කටියට. ඒකට යන්නේ කොහෙද කියලා දන්නවනේ. සුද්ධවස පහෙන් එකකනේ ප්‍රතිසන්දි ගන්න. ඒගොල්ලන්ට ගැටලුවක් නැහැ. අනිත් අයට ඉතින් සක්‍රදාගාමී චයට ඉතින් ඒගොල්ලෝ එකපාරක් එන බව දන්නවා කාම ලෝකවලට. සෝවන් පුච්චරිය නම් ඉතින් හත් පාරක් උපරිම හතයි. ඊට කලින් පුළුවන් යම් කිසි කෙනෙකුට උත්සාහ කරනවා නම් අනිත් සෑම කෙනෙක්ම මරණයට බයයි. අවසානයේ. ඒ අවසාන මොහොතේ ඇස් දෙකෙන් කඳුළු එක් කරනවා. අඬනවා, දුක් වෙනවා, ශෝක වෙනවා. ඒ තමයි ස්වභාවය. ඒක ඇත්ත. මරණයට මොහොන දීලා මැරිච්ච කෙනෙක් එන්නේ නැහැ නේ. ඔක කියන්නේ ඒකනේ වෙලා තියෙන්නේ. මේ ස්වභාවය මම මැරෙන අවස්ථාවේ මට මේ වේදනාවන්, මේ ස්වභාවයන්, මේ සිතුවිලි මට ආවේ කියලා කියන්නේ ඇවිල්ලා කියන්නේ. එහෙම ඉන්නවා නම් කවුරු හරි ඉතින් හොඳට බලා ගන්න පුළුවන්. කවුරුත් කැමති නෑ මරණයට. අද මැරෙනවා කිව්වා. හැබැයි මරණයෙන් වළකින්න පුළුවන්. එහෙනම් මැරෙන ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවතත් මැරෙන ස්වභාවයක්ම හොයනවද? මරණයට අකමැතිනේ. ඉතින් අකමැති කියන්නේ දුකනේ. දුකටනේ අකමැති. එහෙනම් ආයිත් මරණයක් වුණොත් ආයිත් දුකයිනේ. එහෙනම් මේ මරණ ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවත මරණ ස්වභාවයක් හොයන්නේ ඇයි? ඇයි අර කෙත්තතු ඉඩකඩම් යන වාහන මිල මුදල් රන් රිදි මුතු මැණික් ආභරණ අඹදරු ඥාති මිත්‍රාදී හරක බාන එළු කුකුල්ලු ඇත්තු අස්ස ඔය වස්තු සම්පත් දීපලත් එක්ක මනස පැටලිලා නැද්ද? සිත පැටලිලා නැද්ද? සිත ක්‍රියාත්මක නැද්ද? එතන උපදින්නේ තණ්හාව කියන එක දැర్శණය වෙන්නේ නැද්ද? තෘෂ්ණාව නිසා නෙමෙයි දේව හොයන්නේ. දැන් මෙහෙම කිව්වම කටිලා හිතන්න පුළුවන්. දැන් මේ මොනවාක්වත් හම්බ කරන්නේ නැත්නම් අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඒකත් ප්‍රශ්නයක්. ඒතර බුදුරජාණන් වහන්සේට ජීවත් වීම ප්‍රශ්නයක් වුණාද? නෑනේ. ඒතර සාරිපුත්ත මොග්ගල්ලානාදී 80 ශ්‍රාවකයන් කෝටි ප්‍රකෝටි ගණන් මහ රහතන් වහන්සේලා හිටියා. ඉතින් ඒ කට්ටියට ජීවිතේ ප්‍රශ්නයක් වුණාද? නෑනේ. පාත්‍රය අරගෙන ගිහිල්ලා ගේ දොර හිටගත්තා නම් ආහාර වැටුණා. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය හතරම ලැබුණේ නැද්ද? අදත් ලැබෙනවානේ. පිරිනවන් පාල අවුරුදු 2600 ගණන් අදත් ලැබෙනවා. අදත් ලැබෙන්නේ හාමුදුරුවන්ටද නැහැ. අපේ තාත්තට. අපේ තාත්තා බුදු පියාණන් වහන්සේනේ. අපි බුද්ධ පුත්‍රයෝ. ඒතර තාත්තගේ දේ තමයි අපි පරිහරණය කරන්නේ. තාත්තට අයිති දේ කාටද අයිති? දරුවන්ට. අපටත් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය හම්බෙන්නේ අපේ තාත්තට හම්බෙන දේ තමයි අපි පරිහරණය කරන්නේ.
පැහැදිලිද කියලා. ඒතර එහෙනම් අපිට මේ තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසින් යුක්තව අර වස්තු සම්පත් හොයන්න ඕනේද? අනාර්ය පරිශ්‍රණයට යනවද? එහෙනම් මරණය වර්තමානයේ මරණ ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවතත් මරණ ස්වභාවයෙන් යුක්තම දේවල් හොයනවා. ඒක අනාර්ය පරිශ්‍රණය. දැන් ශෝක එහෙම හැදුන්නේ නැති. ශෝක උන්නේ නැද්ද? කීපාරක් විතර. කොච්චරක් විතර ශෝක වෙලා තියෙනවා. කෙස් ටික ඉදුණා ශෝක වුණා. දතක් වැටුණා ශෝක වුණා. නැද්ද? පොඩි තුවාලයක් ඇදුණා ශෝක වුණා. දරුවෙකුට පොඩි දෙයක් වුණා ශෝක වෙනවා. තමන්ගේ කෙන යම් කිසි කෙනෙකුට යම් පොඩි උපද්‍රවයක් ඇති වුණා ශෝකය. විභාගයෙන් ෆේල් වුණා ශෝකය. පොඩි අසනීපයක් හැදුණා ශෝකය. කොච්චර විඳලා තියෙනවද? වර්තමාන භවයේ සුගතියකට ඇවිල්ලා. ශෝක ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවත ශෝක ස්වභාවයෙන් යුක්තම දේවල් හොයනවා. අනාර්ය පරිශ්‍රණය. ඇයි හොයන්නේ? ඇයි අර කාම වස්තු කැමැති. කාම කියන්නේ කැමැතිනේ වස්තු. ඒවම හොයනවා. ඒවම පිළිබඳවම කල්පනා කරනවා. විතක්ක ਵਿਚාර ඒ පිළිබඳවමයි හොයන්නේ, ඒ පිළිබඳවමයි කල්පනා කරන්නේ. දැන් ආර්ය පරිශ්‍රණයද අනාර්ය පරිශ්‍රණයද? එහෙනම් නැවත ශෝකයක් හම්බෙයි. කනගාටු දුක්ඛ දෝමනස්යන් වර්තමානයේ විඳමින් නැවතත් ඒ ස්වභාවයන්ම හොයනවා. මේ කාම වස්තුන් පිළිබඳව හොයනවද? එතන තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසයි තියෙන්නේ. තණ්හාව එතන ක්‍රියාත්මක වෙන්නේ, තෘෂ්ණාව එතන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් තෘෂ්ණාව ක්‍රියාත්මක වෙන තැන කොහෙද නිවන? තෘෂ්ණාව නැති තැන නිවන තියෙන්නේ. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා උතර ප්‍රිය ස්වභාවය දැන් ප්‍රිය පුච්චලයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වුණා. අනන්ත අප්‍රමාණ. අම්මා නැති වුණා ඇඬුවා. තාත්තා නැති වුණා ඇඬුවා. ස්වාමියා නැති වුණාම ඇඬුවා. භාර්යාව නැති වුණාම ඇඬුවා. සහෝදරයා නැති වුණාම ඇඬුවා. උතර ප්‍රිය පුච්චලයන්ගෙන් වෙන්වීම, ප්‍රිය දෙයින් වෙන්වීම දුක නැද්ද? උතර ඒ ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවතත් ඒ ස්වභාවයෙන්ම යුක්ත දේ හොයනවා. උතර හොයන්නේ තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසයි. වස්තුකාම ක්ලේශකාම. සිතුවිලි වලට කැමති කාම ඒ ආස්වාද ජනක සිතුවිලි වලට අර වස්තුන් නිසා ආස්වාදයක් විඳිනවනේ. ඒතර වස්තු වලට කැමති වෙන්නේ ඒවෙන් ආස්වාදයක්, සතුටක්, සොම්නසක් ලබන්න පුළුවන් හින්දා. සතුට සහගත සිත් පෙලක් හදත හැකි. වෙන මොකුත් කරන්න බෑ. වෙන කිසි දෙයක් කරන්න බෑ. ඒ වස්තු තුලින්. ඒතර සිතුවිලි ටිකක් විතරයි හැදෙන්නේ. ඒතර හැබැයි අර ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් තුල ඉඳගෙන නැවතත් ඒ ස්වභාවයන්ම හොයනවා. සිත කෙලෙසන ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවතත් සිත කෙලෙසන ස්වභාවයන්ම හොයනවා. සිත කෙලෙසනවා. කෙලෙසනවා කියන්නේ අපිරිසිදු වෙනවා, දූෂ්‍ය වෙනවා, කිලිටි වෙනවා. ඒ මොකෙන්? රාගෙන්. රාගෙන් සිත කෙලෙසෙන්නේ නැද්ද? රූපකාම, ශබ්දකාම, රූපයට කැමති, ශබ්දකාම, ශබ්දයට කැමති, ගන්ධකාම, සුවඳට කැමති, රසකාම, රසයට කැමති, පොට්ටබ්බකාම, පහසට කැමති, ධම්මකාම, අරමුණු වලට කැමති. ඒ කියන්නේ රාගයයි. එහෙනම් රාගය සිත කෙලසන ධර්මයක්, සිත අපිරිසිදු කරන ධර්මයක් නෙමෙයිද? ගහගන්නේ, රණ්ඩු වෙන්නේ, වාද විවාද කරගන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, පරුස වචන කියන්නේ රාගයෙන් හින්දා නෙමෙයිද? නඩු හබයන් උසාවිය යන්නේ, පොලිසිය ගානේ ඇවිදින්නේ. ඔය ඇලීම හින්දා නෙමෙයිද? රාගයෙන් හින්දා නෙමෙයිද? රාගය සිත කෙලසන ධර්මයක්. ඒතර කෙලසන ධර්ම වලින් යුක්තව ඉඳගෙන නැවතත් සිත කෙලසන ධර්මයන්ම හොයනවා. අනාර්ය පරිශ්‍රණය. ඒ වස්තු නොලැබිච්ච තැන සිතට ද්වේෂයෙන් නැද්ද? ඒ වස්තු ලැබෙන්න සිතට රාගය එනවා. රාගය වර්ධනය වෙන්නේ. ඒවා නොලැබෙන තැන එන්නේ ද්වේෂය, තරහ, ක්‍රෝධය. දැන් ඒව හොඳට බලන්න පුළුවන් මේ දවස්වල. රාගයයි ද්වේෂයයි. මේ 225 තුලින් බලා ගන්න පුළුවන්. රාගයයි ද්වේෂයමයි තියෙන්නේ එතන. නැද්ද? ඇලිනා ඒවා නොලැබෙන තැන ගැටෙනවා. දැන් පේනවනේ හදට ස්වභාවය. ඇලෙන ස්වභාවය, ගැටෙන ස්වභාවය. කතා කරන වචන වලින් තේරෙනවා, හැසිරෙන ආකාරයෙන් තේරෙනවා.
හොඳට බලන්න මොනවද ක්‍රියාත්මක වෙන්නේ කියලා. කෙලස් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? රාගයයි දේශයයි නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? මානය. නෑ ඇමතිකම් පහයිලු තියෙන්නේ ඒකට 40ක් විතර පොර කනවලු. දැන් මානයනේ පෙන්වන්න හදන්නේ නැද්ද? මේ වර්තමානයේ මේ අපේ රටේ තියෙන මේ සිදුවීම් තුළින් බලා ගන්න පුළුවන් මේ සිතේ කෙලෙසන ස්වභාවය, සිත්වල තියෙන අපිරිසිදු ස්වභාවය, දූෂ්‍ය ස්වභාවය, කිලිටි වෙන ස්වභාවය, කෙලෙසන ස්වභාවය. ඒ ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවතත් ඒ ස්වභාවයෙන් යුක්ත දේවල්ම හොයනවා. අනාර්ය පරිශ්‍රණේ. දැන් හැබැයි කමන්නේ ඉතින් මං කිය හොයන පුජ්‍යලෙක් ඉන්නවනේ. භවයෙන් භවයට යන පුජ්‍යලෙක් ඉන්නවනම් ඒත් කමන්නේ. භවයෙන් භවයට යන පුජ්‍යලෙක් ඉන්නවද? සත්වයක් ඉන්නවද? කෙනෙක් ඉන්නවද? නෑ නාම රූප දෙකක් තියෙන්නේ. විඥානපච්චය නාම රූප. වර්තමාන භවයෙන් ඊගා භවයට යන්නේ විඥානයත් එක්ක පැටලිච්ච. ඒ කියන්නේ තණ්හාව මූලික වෙලා කර්මත් එක්ක පැටලිච්ච විඥානය යන්නේ. ඒත් විඥානයත් මේ භවයේ පවතින විඥානය යන්නේ. ඒ විඥානයේ වර්තමානයේ මේ මොහොතේ අවසාන චුතිසිතෙන් අවසන් වෙනවා. හැබැයි මෙතන අවසන් වෙනකොට අතන පටන් අරන් ඉවරයි. චුති ප්‍රතිසන්දි දෙක ගලපන්න යන එක චිත්තක්ෂණයයි. මෙතන සිත ඇති වෙලා නැති වෙනවත් එක්කම අතන පටන් අරන් ඉවරයි. එක්ක බිත්තරයක් ඇතුලේ. එක්ක මව් කුසේ. එක්ක කුණු කාණු පල් වතුර එක්ක උපපාතික. පහළෙල ඉවරයි. එක චිත්තක්ෂණයයි යන්නේ. പ്രേත ලෝකේ තොර නිරේ ඉපදුනොත් නිරේ උපදින්න යන්නේ එක චිත්තක්ෂණයයි. ඔය සිත කෙලෙසන ධර්මයන් නිසා නිරේ සංජීව කාලසූත්‍ර සංඝාත රෞරවය මහා රෞරවය තාපය මහා තාපය අවීචිය. අවීචයට යන්නේ මෙතනින් චුත වෙනවත් එක්කම අවීචිය පහළ වෙලා ඉවරයි. එක චිත්තක්ෂණයයි යන්නේ. හැබැයි සිත කෙලෙසෙන් යන්නේ එක චිත්තක්ෂණයයි. තණ්හාවට කොච්චර ආයුෂ තියෙනවද? එක චිත්තක්ෂණයයි. සිත හා සිතුවිලි වලට තියෙන එක චිත්තක්ෂණයයි. ඒ කියන්නේ රූපේක ආයුෂ වලින් 17න් එකයි. රූපේක ආයුෂ 17යි. චිත්තක්ෂණ 17යි. දර චිත්තක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් 17ක් කියන්නේ. ඒකෙනුත් එකයි. එහෙනම් කොච්චර වෙලාවකින්ද අපි මේ චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්නේ? අන්තරාභවයක් මනෝකායක් ගන්ධබ්බයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. අන්තරාභවය දේශනා කරනවා නම් ධර්මය අපිට බැහැර කරන්න වෙනවා. ප්‍රතික්ෂේප කරන්න වෙනවා. එයි භව හතරක් වෙනවා. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන භව තුනයි. කාම භව, රූප භව, අරූප භව. අන්තරාභවය කිව්වොත් එහෙනම් උප්පත්තියයි ඒතර මෙතන චුතියයි උප්පත්තිය අතර භවයක්. ඒකනේ අන්තරාභවයක් කියන්නේ. මේ කන්නේ. ඒ චිත්තක්ෂණය නියන්නේ. චිත්තක්ෂණයක් තුළ මෙතන නැති වෙනවත් එක්කම අතන පහළ වෙලා ඉවරයි. එහෙනම් ඔය චිත්තක්ෂණයකට නේද අපි මේ මෙච්චර කල් මේ දුක් විඳින්නේ වෙහෙසෙන්නේ. ඒ වස්තු සම්පත් ඒ සියලු දේවල් එකතු කරන්නේ රැස් කරන්නේ. මේක එක චිත්තක්ෂණයක ආස්වාදයට. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි. දැන් මේ අනාර්ය පරිශ්‍රණයයි. දැන් අපි තාම එතකොට මොකද්ද මේ කරන පරිශ්‍රණය? අදත් කිරුවේ මොන පරිශ්‍රණයද? අනාර්ය පරිශ්‍රණය. දැන් අද ඉඳලා මොකද්ද කරන්නේ? ආර්ය පරිශ්‍රණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ආර්ය පරිශ්‍රණයක් තියෙනවා. ඒ කොහොමද? ಜಾති ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවත ಜಾති ස්වභාවයක් හොයන්නේ නැහැ. ඒ කියන්නේ නැවත පහළ වීමක් හොයන්නේ. එතකොට මොකද වෙන්නේ? එතන නෙමෙයිද නිවීම තියෙන්නේ? එතනයි නිවීම තියෙන්නේ. වර්තමානයේ ಜಾති ස්වභාවයෙන් යුක්තයි දැන්. ආවනේ පෙර භවයේ කරගත්ත කර්ම ශක්තියත් එක්ක වර්තමාන භවයේ ඒකේ විපාකනේ මේ විඳින්නේ දුක් සැප වශයෙන්. උපස්තම්භක, උපපීඩක, උපඝාතක ජන කර්මය ජනකයෙන් ප්‍රතිසන්දි ආරම්භ දුන්නා. ප්‍රවෘත්තියක් ගෙනියනවා යම් යම් අවස්ථාවල. ඒතර කර්මෙන් ආව වර්තමාන භවයට. ඒතර වර්තමාන භවයට ඇවිල්ලා එහෙනම් අපි දැන් ආර්ය පරිශ්‍රණය. ඒ කියන්නේ ಜಾති ස්වභාවයෙන් යුක්තයි දැන් වර්තමානයේ. හැබැයි නැවත ಜಾති ස්වභාවයක් හොයන්නේ. නැවත හට ගැනීමේ ස්වභාවයක් හොයන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ?
අර කෙත්වතු ඉඩකඩම් යාන වාහන මිල මුදල් රන් රිදී මුතු මැණික් හරක බාන එළුව කුකුල්ල ඇත්තු අස්සෝ ගහරක් ඕන එකක් ඉන්නවනේ ඒ පිළිබඳව තෘෂ්ණාව චන්දරාගේ ඇල්ම ආස්සාව අතහරින්න. එච්චරයි කරන්න තියෙන්නේ. හැබැයි එතකොට ඒක නිකන් අතහරින්න කිව්වට අතහරින්නේ නැහැ. එහෙනම් මොකද්ද කොහොමද අතහරින්නේ? ඒකේ ආදීනවේ දකින්නකො. දෙකේ ආදීනවේ තමයි දැන් මේ අනාර්ය පරිශ්‍රණය තුළ පෙන්වුවේ ඒකේ තියෙන ආදීනවයයි. ආදීනවේ කියන්නේ අපිට ඕන විදිහට නෙමෙයිනේ තියෙන්නේ. ඒ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්ම කියන මේ සියලුම ධර්මයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍යයි. ඒ බාහිර වස්තුනුත් අනිත්‍යයි, අධ්‍යාත්මික මේ ඇස කන නාසය දිව ශරීර සිත කියන එකත් අනිත්‍යයි. නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අස්තිරයි. తాවකාලිකයි. ආදීනවේ දකින්න. ප්‍රිය ස්වභාවයෙන් තමයි දුක උපදින්නේ. යම් දෙයක් ප්‍රිය කෙරුවොත් දුක. දැන් මේ ස්වභාවය දැක්ක මේ දැන්ට සති දෙකකට තුනකට විතර කලින්නේ. අර ගෙවල් ගිනි තිබ්බ වෙලාවේ ඒ දේපල විනාශ වුණාට පස්සේ පාර්ලිමේන්තුවෙත් ඇවිල්ලා ඇඬුවේ කඳුළු හලහල. දැන් මේ ප්‍රිය ස්වභාවයන් මොකක් වුණාද එතකොට? නිට්ටයද අනිත්‍යද? ඒ ප්‍රිය ස්වභාවයන් තුල ඇලීම නිසා නෙමෙයි මේ දුක ශෝකය කනගාටුව හැඬීම ආවේ. දැන් බුදුරජාණන් වහන්සේලා වගේ තුන් සිවුරයි පාත්‍රයේ තිබ්බන අද අඬනවද එක්කෙනෙක්වත්? අඬන්නේ නෑනේ. දැන් අඬන්න උනේ ඇයි? ප්‍රිය ස්වභාවය. ප්‍රිය දෙයින් ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි දුක උපදින්නේ ප්‍රිය දෙයින්. යන් ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා උපච්චමන උපච්චති. තෘෂ්ණාව උපදින්නේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තද යම් දෙයක්? මිහිරි ස්වභාවයෙන් යුක්තද? එතන තණ්හා උපදිනවා. එතන තණ්හාව ලගිනවා. එතන තණ්හා පළපදියම් වෙනවා. එතන තණ්හාව හට ගන්නවා, හටගත්තට පස්සේ ලගිනවා. ලැග්ගට පස්සේ පළපදියම් වෙනවා. ඊට පස්සේ උපාදානය. දර කවදාවත් අනුපාදා පරිනිර්වාණයක් හම්බෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනුපාදා පරිනිර්වාණය. උපාදාන රහිතව. එහෙනම් උපාදාන රහිතව පිරිණිවීමක්. ඒකට කියන්නේ පිරිණිවීම කියලා. එතකන් කරන්නේ පරලෝසපත් වුණා. කාලක්‍රියා කළා. අභාව પ્રાપ્ત වුණා. එතනකම් පිරිණිවීම කියන වචනේ පාවිච්චි කරන්න බෑ. අනුපාදා රහිත. එතකොට උපාදාන රහිතව. එහෙනම් උපාදාන රහිත වෙන්න නම් තෘෂ්ණාවයින් ඉන්න ඕනේ. තණ්හාව ප්‍රත්‍යය උපාදානෙට. තණ්හා පච්චය උපාදාන. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තෘෂ්ණාව යමෙකුට නැත්තම් එහාට උපාදානයක් නැහැ. එහෙනම් අනුපාදා පරිනිර්වාණය. දැන් මොකද්ද කරන්නේ? ජාති ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවතත් ජාති ස්වභාවයෙන් යුක්තම තනක් හොයනවද? එහෙනම් ඒකේ ආදීනවය දකින්නවද? ඒ සියලු වස්තුන් අපි මේ ලෝකේ යම් ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල් ආභරණ ඔය එළුව කුකුළු සත්ත්ව හරක් ඔය ඇත්තු අස්සෝ සියලුම මේ ලෝකයේද යම් සත්ත්ව කොටාසයක් අපිත් එක්ක සම්බන්ධකම් පවත්වන. ඒ සියලුම සත්‍යයන් අපි මිල දීලා අරන් තියෙනවා. සංසාරේ. ඒකයි මම කිය වර්තමාන භවයට එනකොට එන් ටිකක් අරන් ආවද? එහෙනම් ගැටලුවක් නැහැ. එක සතෙක්වත් අරන් ආව, එක දෙයක්වත් අරන් ආවද? මේ පෘථිවියේ තියෙන සියලුම නිවෙස් අපි සංසාරේ හදලා තිනවා. අද එකයි නැත්තම් දෙකයි නැත්තම් තුනයි. හැබැයි ඒකටත් ඇලිලා. මේ පෘථිවියේ තියෙන සියලුම ඉඩම් වල අපි වැටවල් ගහගෙන තිනවා. පර්චස් 10 ඒවා 20 ඒවා 30 ඒවා 40 ඒවා අක්කර ඒවා වැටවල් ගහන් තියෙන මේ පෘථිවියම අපි. මේ පෘථිවියම සොහන් බිමක් කිව්වා බුදුරජාන් වහන්සේ. මේ පෘථිවියම සොහන් බිමක්. අපි වල නොදාපු කිසි තැනක් නැහැ මේක පුච්චලේ. එකවර නෙමෙයි 10000වර මේ පෘථිවිය වල දාලා තියෙනවා. මේ මහ පොළොවම සොහන් බිමක්. වර්තමාන භවයට මොනවද කියනාවේ? එයි මේ ආදීනවේ දකින්නේ නැත්තේ. ආදීනවයන් නෙමෙයිද තියෙන්නේ. එන එකක්වත් ගේන්න බෑනේ. එහෙනම් හැබැයි ඒකයි මම කිව්වේ ගෙනාවත් කමන් ගේන්න බෑ කොහොමත් ඒත් කමන්නේ මේ පුජ්‍යලයක් ඉන්නවනේ. මේ රූපේ පැවැත්ම මේ සිතුවිලි වල පැවැත්මට නෙමෙයි ඔක්කොම කරන්නේ. සිත් ටිකක් හොයනවා.
ඇසයි රූපය ඇස ඉස්සරහට දාලා බාහිර රූපයක් එකට එකතු කරගෙන හදනවා සිතක්. නැද්ද? ඒකට කියව චක්ක විඥාන. දැන් සිතනේ හොයන්නේ. ඒකටනේ අර ලස්සන රූප ටික ගෙනලා ලං කරන් ඉන්නේ වට කරන් ඉන්නේ. අවුරුද්දෙන් අවුරුද්දට බිත්තිවල තීන්ත වර්ණ වෙනස් කරන්නේ. ගෙදර තියෙන උපකරණ ටික එහාට මෙහාට මාරු කරන්නේ අලුතෙන් ඒවා ගේන්නේ පරණ ඒවා අයින් කරලා. ඇස රවට්ටන්න නෙමෙයිද? දැසද රැවටෙන්නේ කවුද රැවටෙන්නේ? තමන්ම රැවටිලා. මොකටද? විඥාණයට රැවටිලා. ඒ සිතක් හදන්න ඔය හොයන්නේ. ඒතර විඥානයේ මායාවට අහුවෙලා ඉන්නේ. විඥානයේ මායාවක්. විඥානය කියන්නේ අරමුණ දැනගන්න ස්වභාවය. ඉතින් අරමුණ දැනගන්නේ වැරදි ආකාරයටනේ. එයි වර්ණිකුත් නැහැ. බිත්තිවල ගෑවට උතන වර්ණයක් නැහැ. උතන තියෙන්නේ භූතයන්ගේ ක්‍රියාවක්. සතර මහා භූතයන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. පෙරලනවා. සුදු පාට උඩින් ගන්නවා බටර් පාට, රෝස පාට ගන්න. දැන් භූතය විපරිණාමයක්. පෙරලලා. භූතයන්ගේ විකාරය. හැදුව වෙන විකාරයක්. තේරෙනවද කියන එක? පැහැදිලිද කියන එක? විඥානේ මායාවට අහු වෙලා ඉන්නේ. විඥානේ මායාවට කිය මොහය කියලා. මුලා වෙලා ඉන්නේ. රැවටිලා ඉන්නේ අපි. රැවටීමෙන් ගැලවෙන්න ඕනේ. ඒක ආදීන වේ දකින්න ඕනේ. එහෙනම් බාහිර මේ සියලුම ඇහැට පෙනෙන සියලුම රූපයන් ක්‍රියාවන් මිස යම් ද්‍රව්‍යයන් නෙමෙයි. ක්‍රියාවන්. ද්‍රව්‍යයන් වශයෙන් සම්මුති වශයෙන් ගත්තට ඒ සෑම මොහොත තැනකම තියෙන ක්‍රියාවක්. ශරීරයේ හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගත්තොත් ඔයාලා හිතනවද යම් කොටස් යම් ද්‍රව්‍යයන් තියෙන කියලා? නෑ, භූතයන්ගේ ක්‍රියාවන් තියෙන. නෙමෙයිද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? අඹගෙඩිය හැටුවා හાર્ට් කියලා එකක්. දෙපැත්තෙන් එල්ලුවා පෙනහළු දෙකක්. මැද්දෙන් එල්ලුවා ශාසනාලය ගලනාලය කියන එක. ඒකට සම්බන්ධ කරලා තියෙන බොකු බඩවැල් ආමාශය. එතකොට දැන් සම්බන්ධ කරලා තියෙනවා. ඇට කැබලි 300ක් හිටෙව්වා. එකකට එකක් අමුණලා තියෙනවා. ඔක්කොම භූතයන්ගේ විකාරය. ඒතකොට ඒ ඇට කැබලි 300ට මාසදෙලි 900ක් ඇලෙව්වා. ඒ භූතයන්ගේ විකාරය. ඒ මාසදෙලි 900 නහරවැල් 900කින් ගැට ගැහුවා. දැන් මම කියලා හදාගත්තා. ඒකේ තියෙනවා කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නිය තියෙනවා, දත් තියෙනවා. මස් නහර ඕනේ තියෙන. දැන් ඔකට මම කියලා හදාගත්තා. දැන් මමද ඉන්නේ එතන. නෝ. දේව මගේද? ඒ ආදීන වේ දකින්නේ. ශෝක නෙමෙයි උපදි වෙන්නේ. මේ ශරීරයේ සියලුම කොටස් පරිහරණය කිරීම තුළ ශෝකේ ඉපදිනවනේ. දුක ශෝක කනගාටු හැඬීම් වැළපි. අර වස්තු සම්පත් නැතිවීම තුළ දුක ශෝක කනගාටු. එයි මේ ආදීන වේ දකින්නේ නැති. ආදීන වේ නෙමෙයිද තියෙන්නේ? ඒක එතන නිස්සාරණයක් තියෙනවානේ. හැබැයි ආස්වාදයක් තියෙනවා. ඒකනේ මං කිව්වේ. අර ඇස ඉස්සරහට දාලා බාහිර රූපයක් එකතු කරගෙන ආස්වාදයක් හොයනවා. ඒක නෙමෙයිද කරන්නේ. කන ඉස්සරහට දාලා හැබැයි කනක් නැහැ. තියෙන්නේ අර භූතයෝ දාන ඉස්සරහට. කන කියලා දාලා ඒක ඉස්සරහට දාලා ඒකට ගන්නවා ශබ්දයක්. ඒතර ඒත් භූතයන්ගේ විකාරයක්. ශබ්දය කියන්නේ. ඒ විකාරයයි මේ විකාරය දෙකට එකතු වෙනවා. විකාර දෙකයි එතකොට. කන කියන භූතයන්ගේ විකාරයයි අර ශබ්දය කියන භූතයන්ගේ විකාරයයි විකාර දෙකක් එකට එකතු කරලා අසිතක් හොයනවා. නැද්ද? හැබැයි ඒ සිතට සතුටක් ඕනි. ආස්වාදයක් ඕනි. එකයි මං කිය ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැත්තේනේ. ඒ ආස්වාදේ විඳින්න මේ කනට මොනතරම් කන කියන මේ අර භූතයන්ගේ ක්‍රියාවට මොනතරම් අප උපස්ථාන සාත්තු සප්පායම් කරන්න ඕනේ? රැක බලා ගන්න ඕනේ? හැබැයි ඒක නිසා අඬන්න වෙන්නේ නැද්ද? ශෝක වෙන්න වෙන්නේ නැද්ද? කනෙහි මඩු වෙච්ච ගමන් අඬනවද? සතුට වෙනවද? කොයි වෙලාවෙ හරි ශෝකයක් හදනවක. හදන්නේ නැද්ද? අනාදීනවේ. හැබැයි නිස්සරණයක් තියෙනවා. ගැලවීමක් තියෙනවා. මොකක්ද? චන්දරාගය අයින් කරන්න. එතන ගැලවීමක් තියෙනවා. අන්න ආර්ය පරිශ්‍රණය. ආස්වාදයේ දකින්නවා, ආදීනවේ දකින්නවා, නිස්සරණය දකින්නවා. ආස්වාදයක් තියෙනවා. දැන් නාසය ඉස්සරහට දාලා සුවඳක් ආග්‍රහණය කරාම සතුටු සිතක් ඇති වෙනවා. හරි. නැත්තේ නේ. ආස්වාදයක් තියෙනවා. දැන් ඔකනේ හොයන්නේ. ඒතර සිතක් නේ ඇති වෙන්නේ.
එක චිත්තක්ෂණයක ආයු කාලයේ විඳින සිතක් ඇති වෙලා ශනෙන් නැති වෙනවා. දැන් මලක් අතට අරන් එම කළා ඉඹිනකොට ශනෙන් එක ඇති වෙලා නැති වෙලා ඉවරනේ සිත. දැන් ආයි ඒ ආස්වාදයෙන් විඳින්න නම් ආයෙ එක ලං කරන්න ඕනේ. දැන් ඒතකොට නැවත නැවත හේතු හදන්න ඕනේ. ඵල භුක්ති විඳින්න. ආස්වාදයෙන් විඳින්න. නැතු විඳින්න බෑ. එහෙනම් ආස්වාදයේ හොයනවා. දැන් නාසය සදාකාලික ස්ථිර එකක්ද? ඒ බාහිර ගන්ධය සදාකාලික ස්ථිර එකක්ද? නෑ. ඒක විනාශක් ස්වභාවයෙන් යුක්ත නැද්ද? නාසයත් විනාශයෙන් ස්වභාවයෙන් යුක්ත නැද්ද? ඒ ආදීන වේ. නිස්සාර ගැලවීමක් තියෙනවා. මිදීමක් තියෙනවා. චන්දරාගය අතහරින්න. චන්දරාගය අතහරින්න. කැමැත්ත අතහරින්න. ආසාව අතහරින්න. ඇල්ම අතහරින්න. අන්න එතකොට ಜಾති ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවත ಜಾති ස්වභාවයෙන් යුක්ත දෙයක් හොයන්නේ. වර්තමානයේ ජරා ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවත ජරා ස්වභාවයෙන් යුක්ත දේවල් හොයන්නේ. නිස්සරණය. මිදීම හොයන්නේ. ගැලවීම. ඒ නිවත් වීම, අයින් වීම. ඒ තමයි නිවන කිව්වේ. ඒකටයි නිවන කියන්නේ. දිවට කැමති. ඒ දිවට කැමති. සිතක් හදන්න පුළුවන් නේද? වෙන මොකුත් කරන්න බෑ ඔකෙන්. වෙන මොනවද කරන්න පුළුවන්? සිතක් හදන්න පුළුවන්. ඒ කොහොමද? රසයක් මේක මෙතනට තියලා, දිවට තියලා. රස දැනගැනීමේ සිතක් හදනවා. ආස්වාදය හැබැයි. හැබැයි ආස්වාදේ වෙන්නේ මිහිරි නම් විතරයි. නැත්තම් අමනාපයි, තරහයි, නීරසන. රසන ආස්වාදයි. ආස්වාදයක් තියෙනවා. හැබැයි කොච්චර කාලයකට? එක චිත්තක්ෂණේ. දැන් දිව නිට්ටයද ස්ථිරද? අර රසය නිට්ටයද ස්ථිරද? ආහාරය නෑ. ඒක ආහාරයේ දිවේ තියෙනකන් තමයි අර එක චිත්තක්ෂණයක සිතක් හදන්න පුළුවන් ආස්වාද ජනක. හැබැයි ওই ටික කෙලත් එක්ක මිශ්‍ර වෙලා උගුරෙන් පල්ලෙහාට ගිය ගමන් අන්න ආදීනවේ දකින්න පුළුවන්. ඒක ආපහු එළියට ගන්න පුළුවන් නම් ආදීනවේ හොඳට දකින්න පුළුවන්. මොකද්ද තියෙන්නේ? තේරෙනවනේ කියන එක. ඒ ආහාර ටික යම් ආයි ප්‍රමාණයෙන් පොඩ්ඩක් එළියට දැම්මොත් සුවඳක් දෙන්නේ, ගඳක් දෙන්නේ. මේක මොහොතයි යන්නේ. පිළිකුල් ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ. ආදීනවයක් තියෙන්නේ. ඉතින් ඔකෙන් මිදෙන්නකෝ. ඔකෙන් ගැලවෙන්නකෝ. ඔකෙන් අයින් වෙන්නකෝ. ඉතින් ඔක හොඳටම පෙන්නනවා. ප්‍රණීත ආහාර භුක්ති විඳිනවා විශාල පිරිසක් එක්ක උත්සවයකදී පාටි එකකදී හොඳට සින්දු කිය නට ඩාන්ස් කර ද්‍රාස්වාදයේ විඳින හොඳ මිහිරි රස බොජුන් වලදනවා. හැබැයි උදේට පිට කරනකොට තනියෙන් හැංගෙනවා. අයියේ. අන්න දකින්න ආදීනවේ. ඒතර මේක මෙහෙන් ගිහිල්ලා අනිත් පැත්තෙන් පිට වෙනකොට එහෙනම් සුවඳ හමන්න දෙපේ. අන්න එහෙනම් හොඳයි. එහෙනම් හොඳයි. තමනුත් නැහය වහගෙන ඉන්නේ එතනදී. එහෙනම් ආදීනවයක් නෙමෙයිද තියෙන්නේ? එයි මේක දකින්නේ නැති. ඔකෙන් මිදෙන්නකෝ. නිස්සරණයි අයින් කරගන්න. දිවට තියෙන චන්දරාගය අයින් කරන්න. අන ජරා ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවත ජරා ස්වභාවයක් හොයන්නේ නැහැ. ආර්ය පරිශ්‍රණය. දුක්ඛ ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන නැවත දුක්ඛ ස්වභාවයක් හොයන්නේ. ඒ කාර්ය පරිශ්‍රණය. එයි ආස්වාදය දන්නවා. ආදීනවේ දන්නවා, ගැලවීම දන්නවා, නිස්සරණය දන්නවා. දැන් නිවන පිළිබඳවනේ කරුණු ඕන කිව්වනේ. දැන් පැහැදිලිද කියන්නේ? දැන් ඉතින් එන අදින් පස්සේ ඉතින් Taman ලකුණු දාගන්න ඕනේ මං කරන්නේ ආර්ය පරිශ්‍රණයද අනාර්ය පරිශ්‍රණයද කියන එක. අපිට පෙන්වලා දෙන්න පුළුවන් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධහමට අනුව. එහෙනම් අපි කයයි පහසයි. දැන් කයේ ආස්වාදයක් තියෙනවා. නේ? ඒක නිරෝගීව පවතින තාක්කල් සතුටක් සොම්නසක් තියෙනවා. හෙම්බිරිසාවක් හැදුණා මොකද වෙන්නේ? ආදීන වෙන්නේ. හිසේ ඉඳලා කෙස්වල ඉඳලා පාදාන්තය දක්වා මොනතරම් ලෙඩද ව්‍යාධිද? කෙස්වල රෝග නැද්ද? තියෙනවා. ලොම්වල, නියවල, නියපොතුවල, දත්වල, විදුරු මස්වල, මුඛේ, කන්වල රෝග, ඇස්වල රෝග, බෙල්ලේ රෝග, පපිය රෝග, උදරේ රෝග, හමේ රෝග, ඇටසැකිලි රෝග,
එයාට සංදිවල රෝග හිසේ ඉඳලා මාපට ඇඟිල්ල නියපොත්ත දක්වා රෝගයක් හැදෙන්නේ නැති තැනක් කියන්න බෑ. මේක එම්පිටින් ස්පිරිතාලයක්. ඒ එම්පිටින් ස්පිරිතාලය සියලුම රෝග මේකේ තියෙනවා. නැද්ද? දැන් ස්පිරිතාලයක් පරිහරණය කරගෙන දැන් අපි ආස්වාදයක් හොයනවා. කය ඉස්සරහට දාලා පහස හොයනවා. නැද්ද? පහස හොයනවා. ආස්වාදයක් තියෙනවා. චිත්තක්ෂණය. එක චිත්තක්ෂණය. ඒ ආස්වාදේ විඳින්නේ සිතින්. කය ඉස්සරහට දැම්මට ඒ ආස්වාදේ ඒ සතුටු සිතනේ ඕනේ. සතුටු සිතක්නේ හොයන්නේ. එතකොට ඒ සිතට ආයුෂ කොච්චරද? එක චිත්තක්ෂණය. එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. නැවතත් ඒක විඳින්නේ කය සම්බන්ධ කරන්න ඕනේ පහසට නැවතත් ඒ සිත හදන්න නම්. ආධිනවයත්. ඒතර කයේ තියෙන්නේ සැප ස්වභාවයක්ද දුක්ඛ ස්වභාවයක්ද? මේකට කවන්න ඕනේ, පවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, ඇවිද්දවන්න ඕනේ, බෙහෙතේ සපයන්න ඕනේ, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ. දැන් සියලු දේවල් කරන්න ඕනේ නේද? ඒක වදයක් නේ. ඒතකොට ඒත් පුජ්‍යලෙන් නම් ඒත් කමන්නේ. මේ සතර මහා ධාතුන්ට. සතර මහා ධාතුව සිතුවිලි. වෙන කිසි දෙයක් නෑ ඔකේ. සබ්බසෝ නාම රූපස්මින්. මහණෙනි මේ විශ්වයම මම මේ කරුණු දෙක තුල ඇතුළත් කරනවා. ඉතින් මේක කියන්න ඕනම දාර්ශනිකයෙකුට, පඬිතයෙකුට, උගතයෙකුට, බුද්ධිමතයෙකුට කියන්නකො නෑ තවත් එකක් තියෙනවා කියලා. ඔය නාම රූප දෙක හැර තවත් එකක් තියෙනවා කියලා ඉදිරිපත් කරන්න කියන්නකො. ඕන විද්‍යාඥයෙකුට. බෑ ඔය දෙක තුල ඇතුළත් කරන්න වෙනවා. එක්ක සිත හා සිතුවිලි වලට ඇතුල් කරන්න වෙනවා. එක්ක සතර මහා ධාතුන්ට ඇතුල් කරන්න වෙනවා. එච්චරයි ලෝකේ තියෙන්නේ. එහෙනම් මේ කය හා කය සියලුම කොටස් මොනවද තියෙන්නේ? සතර මහා ධාතු. ඒ තුලින් මේ ආස්වාද දනක සිතක් වෙනවා. ඒ සිත හදාගන්න බැරි වෙච්ච තැන ගැටෙනවා. ගහ ගන්නවා, රණ්ඩු සරවල් වෙනවා, වාද විවාද, මිනිමෙරු, නඩුහබ, උසාවි. දැන් අර ඒකනේ පැලිනි වැටෙට. සමහර පැලිනි රැට ඇවිදිනවනේ. තණ්හා මූලික වෙලා නෙමෙයි දුක වෙන්නේ. සමහර ඉඩකඩම් වල අපි දන්නවා. එක පවුලේ අයට ඉඩකඩම් බෙදා ගන්න බැරුව රැට පැලිනි ඒ වැට ඇවිදිනවා. තේරෙනවද? ඔකට දන්නා ඒක හොඳයි. තෘෂ්ණාව හින්දා නෙමෙයිද? මහ පොළොව මත ඉඳගෙන මහ පොළොව hina වෙනවා කිව්වා. මුන්ට මේක තේරෙන්නේ මගේ ඇඟ උඩ නැගගෙන ඉඳගෙන මාව බෙදා ගන්න බැරුව මාව කොටු කොටු ගහගෙන මේ මාව බෙදා ගන්න බැරුව මුන් රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, නඩු හබ කියනවා, උසාවිය යනවා. මුන් දන්නේ නැහැ මුන් ඔක්කොම මැරිලා මටම පස් වෙනවා කියලා මුන් දන්නේ නැහැ කියලා මහ පොළොව hina වෙනවා. දන්නනේ දෙමෙ hinaවක් තියෙනවා. ඇත්ත මේ කියන්නේ. පැහැදිලිද කියන්නේ? මහ පොළොව කියන්නේ සතර මහා භූතය. ශරීරය කියන්නේ සතර මහා භූතයන්. පඨවි ආපෝ තේජෝ වායෝ. මේකත් පඨවි ආපෝ තේජෝ වායෝ. එන කය බාහිර පහස. ආස්වාදයක් තියෙනවා. ආදීනවයක් තියෙන්නේ. ඒ මද ආස්වාදයේ විඳින්න මොනතරම් දුක් විඳින්න ඕනේද? නිස්සරණ ගැලවීමක් තියෙනවා. ආස්වාදයක් තියෙන හින්දා තමයි සත්වය කැලෙන්නේ. ආදීනවයක් තියෙන නිසා තමයි කලකිරෙන්නේ. නිස්සරණයක් තියෙන නිසා තමයි ගැලවෙන්නේ. එහෙනම් ආස්වාදිකුත් තියෙනවා, ආදීනවකුත් තියෙනවා, ගැලවීමක්. දැන් මොකද්ද වෙන්නේ? මද ආස්වාදයක් විඳින්න ගිහිල්ලා විශාල ආදීනවයක් විඳිනවද, ගැලවෙනවද? මිදෙනවද? අයින් වෙනවද? සිත අයින් කරගන්නවද? අවබෝධය තුල සිත අයින් වෙනවා. අවබෝධය, ධර්මයේ අවබෝධය තුල සිත අයින් වෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේකයි දුක්ඛාරිය සත්‍යයට. දුකයි. හේතුව තෘෂ්ණාව. චන්දරාගය. චන්දරාගය අයින් කළොත්, තෘෂ්ණාව අයින් කළොත් පරිේශණය නිවැරදි. තෘෂ්ණාව අයින් වෙන ආකාරයට, තණ්හාව, චන්දරාගය, ආශ්‍රව අයින් වෙන ආකාරයට, අඩු වෙන ආකාරයට ක්‍රමක්‍රමයෙන් ඒ තෘෂ්ණාවෙන් ගැලවෙන ආකාරයට සිතුවිලි පැවැත්වුවොත් ඒ කාර්ය පරිශ්‍රණයයි. ඒ නැති තාක්කල් අනාර්ය පරිශ්‍රණයයි. දැන් ඒතකොට මෙච්චර කාල අපි මොන පරිශ්‍රණයද කරලා තියෙන්නේ? පරිශ්‍රණ දෙකයි ලෝකේ. දැන් මෙච්චර කාලයක් අපි මොන පරිශ්‍රණද කරලා තියෙන්නේ? ආර්ය පරිශ්‍රණයද අනාර්ය පරිශ්‍රණයද?
අනාර්ය පරිශ්‍රණය. ඇයි? අනවබෝධය නිසා. මෝහය නිසා, මුලාව නිසා, රැවටීම නිසා. විඥානේ මායාවට අහු වෙච්ච නිසා. එයාට අහුණා අපි. විඥානේ කියන්නේ මායාවක්. ඒතර මනස කියලා දෙයක් තියෙනවද? නැහැ. සිත කියලා දෙයක් නැහැ. හේතුන්ගෙන් හැදෙන්නේ. ස්ථිරව පවතින සිතක් මේක ඇතුලේ නැහැ. ස්ථිරව පවතින සිතක් තියනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් එයා ආත්ම දිට්ඨියට වැටෙනවා. සක්කාය දිට්ඨියට වැටෙනවා. සාස්වත වාදයට වැටෙනවා. සාස්වත දිට්ඨියට වැටෙනවා. ස්ථිරව පවතින සිතක් තියනවා කියලා. නෑ හේතුන්ගෙන් හටගන්නේ. ඒ කොහොමද? සංකාරපච්ච විඥාන. සංස්කාර ප්‍රත්‍ය විඥානෙට. ඒ කියන්නේ ඊගාව භවයට යන්න ප්‍රත්‍ය වෙන්නේ උපකාර වෙන්නේ වර්තමානයේ සකස් කරගත්ත කර්ම සංස්කාර. එතන සංස්කාර මතයි කර්මය තියෙන්නේ. ඒතර සංස්කාරයක් ඕනේ එහා පැත්තට යන්න නැත්තම් යන්න බෑ. එතකොට ඇසයි රූපේ නිසා සිතක් හැදෙනවා මිසක් ඒ සිත මේක ඇතුලේ නැහැ. ඇසෙත් නැහැ රූපෙත් නැහැ. ඇසේ සිත් තියනවද? නැහැ. බාහිර රූපේ සිත් තියනවද? නැහැ. එහෙනම් කොහෙන්ද මේ සිතක් එන්නේ? භූතයන්ගේ විකාර දෙකයි ඵල එකයි. ඵලය තමයි රූපය පිළිබඳව දැනගැනීමේ සිත. ඒකට කියවා චක්කු විඥාන. හේතුව තමයි අර භූතයන්ගේ විකාර දෙක. ඇස බාහිර රූප. එහෙම නෙමෙයිද වෙන්නේ? ඒතර බැලීමේ සිත මේක ඇතුලේ තිබ්බද? හાર્ට් එකේ තිබ්බද බැලීමේ සිත? නැහැ. මේ ධර්මතා දෙකක එකතුව ඵලයක් හැදුවා. આ තමයි හේතුඵල කියන්නේ. ධර්මතා දෙක අර භූතයන්ගේ විකාර දෙකයි. ඇසයි රූපයයි කිව්ව එකට. හැදුවා සිතක්. දැන් එතකොට හේතුඵල නෙමෙයිද තියෙන්නේ? එහෙනම් සිත හේතුන්ගෙන් හටගත්තේ. කනයි ශබ්දයයි නිසා ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. කන නැත්තම් කවදාවත් ඒ සිතක් හදන්න බෑ. ශබ්ද දැනගැනීමේ සිතක් හදයිද කන නැත්තම්? කොහොමද හදන්නේ? හැදෙන්නේ කොහොමද? දෙන හේතුන්ගෙන් හටගන්න. දැන් කනේ සිත් තියනවද? ශබ්දයේ සිත් තියනවද? නෑ. හැබැයි හේතු දෙකයි ඵල එකයි. මේ ධර්මතා දෙක හේතු වෙනකොට ඵලයක් හැදුවා. දෙකේම නැති දෙයක්. ඒකයි කියන්නේ ගිනි පෙට්ටියේ ගින්දර නැහැ. ගිනි කූරේ ගින්දර නැහැ. හැබැයි ගිනි කූරේ තියෙන රසායනික ද්‍රව්‍ය ගිනි පෙට්ටියේ තියෙන රසායනික ද්‍රව්‍යයත් එක්ක ස්පර්ශයි. දෙකේම නැති දෙයක් වෙනවා. එහෙම නෙමෙයිද වෙන්නේ? එහෙනම් ඇහි සිත් නැහැ. කනේ සිත් නැහැ. බාහිර ශබ්දේ සිත් නැහැ. හැබැයි දෙක එකට එකතු වෙනකොට දෙකේම නැති දෙයක්. නැති ඔක තේරුම් ගන්නකො. එහෙනම් සිතක් ස්ථිරව තියෙනවද? නාසයේ ගන්ධය නිසා සිතක්. නාසය නැත්තම් කවදාවත් ඒ සිත හදන්න බෑ. දිව නැත්තම් කවදාවත් රස දැනගැනීමේ සිතක් හදන්න පුළුවන්. පුළුවන්ද හදන්න? කවදාවත් හදන්න. ශරීරය නැත්තම් ඒ පහස දැනගැනීමේ සිතක් හදන්න පුළුවන්. මනසේ වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් මත විතක්ක ਵਿਚාරත් එක්ක පැටලිලා එන්නේ නැත්තම් මනසට පවතින්න බෑ. මනස පවතින්නේ ධර්මතාව උඩ. ඒකට ගන්න බාහිර ආරම්මණයක්. ඒ දෙක නිසා හැදෙන සිත මනෝ විඥානය. නැත්තම් හදන්න බෑ. පැහැදිලිද කියන්නේ? ඒතර බලන්නකො. එහෙනම් සියල්ල හේතුන්ගෙන්ද හටගන්නේ? හේතුන්ගෙන් හටගන්නේ. ඒ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ. අන්න ආර්ය පරිශ්‍රණය. ඒ පරිශ්‍රණය ආර්යයි. එයි නිවනට. ඒතර ජාති ස්වභාවයෙන් යුක්ත ඉඳගෙන ජරා ස්වභාවයෙන් යුක්ත ඉඳගෙන ව්‍යාධි ස්වභාවයෙන් යුක්ත ඉඳගෙන මරණ ස්වභාවයෙන් යුක්ත ඉඳගෙන ශෝක ස්වභාවයෙන් කනගාටු දුක්ඛ දෝමනස්ස ස්වභාවයන් ඉඳගෙන නැවතේ ස්වභාවයෙන් යුක්ත දේවල් හොයන්නේ නැහැ. ඒ කාර්ය පරිශ්‍රණයයි. ඒ නැති තාක්කල් අනාර්ය පරිශ්‍රණය කරපු නිසා තමයි අතීත භවයෙන් වර්තමාන භවයට ආවේ. එහෙනම් වර්තමාන භවයේත් අපි අනාර්ය පරිශ්‍රණයම නම් කරන්නේ අපිට උරුම වෙන්නේ දුක් නෙමෙයිද? දැන් දුකෙන් මිදෙන්න මොකක්ද එහෙනම් කරන්න ඕනේ? ආර්ය පරිශ්‍රණ දෙකයි නේද ලෝකේ තියෙන්නේ. තවත් පරිශ්‍රණයක් තියෙනවා. ඔය මුළු පෘථිවියම විනාශ කරන්න අවශ්‍ය කරන නැස්ටිකාවි හදාගෙන තියෙන තෘෂ්ණාව හින්දා නෙමෙයිද? එතකොට ආර්ය පරිශ්‍රණයද අනාර්ය පරිශ්‍රණයද?
මේ මුළු පෘථිවියම විනාශ කරන්න පුළුවන් ඇමරිකාව, රුසියාව, චීනය, ජර්මනිය ඔය ආදී රටවල් බලගත්තු රටවල් හදාගෙන තියෙන ඔය අවි තෘෂ්ණාවෙන් හින්දා නෙමෙයි හදාගෙන තියෙන්නේ. අභ්‍යවකාශයට ගිහිල්ලා නවතින්න හදාගෙන තියෙන තෘෂ්ණාවෙන් හින්දා නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ දන්නවද මැරෙන වෙලාව, මැරෙන දිනේ, මැරෙන තැන, මැරෙන ආකාරය? ඒක නම් දන්නේ. හැබැයි විද්‍යාඥයෝ. එහෙනම් ඒගොල්ලෝ කරන්නේ අනාර්ය පරිශ්‍රණයේද ආර්ය පරිශ්‍රණයේද? NASA ආයතනය කරන්නේ එතකොට ආර්ය පරිශ්‍රණයේද අනාර්ය පරිශ්‍රණයේද? පැහැදිලිද කියපේ? ධර්ම දේශනාව අවසන් කරනවා. එහෙනම් අපි නිවෙන්න නම් මොන පරිශ්‍රණයද කරන්න ඕනේ? ආර්ය පරිශ්‍රණය. ආස්වාදේ දකින්නේ. ආස්වාදයක් තියෙනවා. ආදීනවේ දකින්නේ. ඒ ආස්වාදේ විඳින්න මොනතරම් දුකක් අපි විඳින්න ඕනේද කියලා. දැන් මේ පංචකාම සම්පත්තිය විඳින්න ඕන හින්දා නේද දවස් දෙක තුන පොලිමේ ඉන්නේ. ලාම්පු තෙල් ටික ගන්න, ඩීසල් ටික ගන්න, පෙට්‍රල් ටික ගන්න. ගෑස් බෝතලේ තියාගෙන ඒක උඩ නිදා වැටෙනවා, මැරෙනවා, ඒක එතන කලන්තය හැදිලා වැටෙනවා. මේ ඔය ආර්ය පරිශ්‍රණයද ඔය කරන්නේ අනාර්ය පරිශ්‍රණයද? පැහැදිලිද කියන්නේ? අද දුක් නේද ඔය විඳින්නේ අනන්ත අප්‍රමාණ. එක රැයක් දැන් ඔකට යතින්න ඇති මම හිතේ පෙට්‍රල් ෂෙඩ් එක දවසක් හරි. දුකක් නෙමෙයිද තියෙන්නේ? මොනතරම් දුකක්ද? ද්වේෂය නෙමෙයිද ආවේ? මොනතරම් ද්වේෂයක් ආවේ? පැහැදිලිද කියන්නේ? මම ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. දියතලාව කහගොල්ලේ නම්බර 47 2 හේ පදිංචි උපාලි විජය කොන් උදේනි ටිකිරි කුමාරි දික්කාපිටිය සචිනින් අවෝද්‍යා විජය කොන් යන අය විසින් මෙම උතුම් ධර්ම දානය සඳහා දායකත්වය දරලා තියෙනවා. අරමුණ අපවත්ී වදාළ දික්කාපිටිය ප්‍රේමරතන නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත්ී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටත් දියතලාව කහගොල්ලේ පදිංචිව සිටි පරලොව සපත් කිරි බණ්ඩා විජය කොන් පියාණන්ටත් ඩී.එම්. චේන් නෝනා මෑණියන්ටත් ප්‍රේමසිරි ගජනායක සහ රවීන්ද්‍ර කීරවැල්ල යන සහෝදර දෙපළටත් එම්.එම්. බණ්ඩාර මැණිකා කිරියම්මාටත් දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දැනට සුජීවත්ව සිටින උක්කු බණ්ඩා දික්කාපිටිය පියාණන්ටත් ඩී.එම්. ඥානවතී මෑණියන්ටත් දෙපාර්ශ්වයේම සියලුම සහෝදර සහෝදරයන්ට සහ දූ දරුවන්ටත් ලෝවාසීන් සියලු දෙනාත් නිදුක් වේවා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලැබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. පූජනීය තපෝවනේ ආර්යද ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට මෙම පුණ්‍ය කුසල අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. පැතු බෝධියකින් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාවන් ය බලාපොරොත්තු අපේක්ෂාවන් ය ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මේ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරනවා. මෙතෙක් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඒ පරලෝසපත් සියලු ඥාතීන් සිහිපත් කරගෙන යම් කෙනෙක් කවුරු හොයද්ද පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු කියන ගාථාව කියන්නේ. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින්ගේ බලයෙන් දැන්ට සුජීවත්ව සිටින ඒ සියලු දෙනාට පියාණන් මෑණියන් ඇතුළු සියලු දෙනාටම තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ සියලු දෙනාගේ ජීවිතවලට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක්ම වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්‍රාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.
मोहक्षयो निब्बानं